समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස අද බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ මොහොතේදී එකතු වෙන්නේ. තාම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම දේශනාවක් මේ සන්ධ්‍යා යාමයේ ශ්‍රවණය කිරීම සඳහා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායිහි වාසය කරන සංජීව හේරත් මැතිතුමත් නායනාදරී බන්නහැක මැතිනියත් විසින් අද පින්කමේ දායකත්වය දරනවා. නායනාදරී බන්නහැක මහත්මියගේ ජුනි 2 වෙනිදාට අදට යෙදෙන උපන්දිනය සමරමින් එවැගේම හසිදු මහෝද හේරත් සහ අදීශ උවසර හේරත් ජුනි 6 වෙනිදා උපන්දිනය සමරන ඒ හසිදු පුතාටත් අදීශ පුතාටත් ආශිර්වාද කරමින් ඊට අමතරව සුජීවත්ව සිටින පේමා ලීලාරත්න අච්චිරවති සමදරාණි කියන මව්වරුන්ට, ගුණරත්න හේරත් පියාණන්ට, කපිල සම්පත් ගයාන් යන සහෝදරයින්ට, මේදිනී පුෂ්පිකා ලක්ෂිකා යන සහෝදරියන්ට, ලකිඳු ප්‍රවීණි ගීතාන් සහ දිනදි කියන පුංචි දරුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. අභාවයටපත් නිස්සංක නෝමන් විමල් බන්නහැක හා එච්.එම්. අපුහාමි යන පියාණන් වහන්සේලාට පින් දෙන්නත්, ශ්‍රියලතා අධිකාරී ඩිංගිරි අම්මා කියන මව්වරුන්ට, එවැගේම කුමුදු බන්නහැක සහෝදරියට, 3 මාසයකට කලින් මිය ගිය හැලගොල්ල සොහොයුරියට අනුමා හැලගොල්ල සොහොයුරියට පින් දීමක් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. එවැගේම මේ උතුම් පින්කම සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාට, ලංකා වාසීන්ට, ලෝක වාසීන්ට ආශිර්වාද කරමින් මේ වසංගතයේ මිය ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරමින් තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය අද දවසේ සිද්ධ කරන්නේ. ඉතින් මේ මහත්මාණන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව ඩුබායි වල ඉඳලා අපට දුරකථනයෙන් සම්බන්ධ වෙලා බොහොම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිය සංජීව හේරත් මහත්මයා තමන්ගේ බිරිඳගෙත් ඒ වගේම දරුවගෙත් ඒ උපන්දින වෙනුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඔබ හැම දෙනා වෙනුවෙන්ම මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට ලැබීම අප ඉතා භාග්‍යයක් කොට සලකනවා. ඔබ හැම දෙනෙකුටම යෝජනා කරනවා මේ දේශනාවේ අපි සාකච්ඡා කරන දහම් කරුණු ඔබේ ජීවිතයට වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නට ඔබ උත්සාහ කරන්න කියලා. අද අපි කතා කරනවා බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථයේ අන්තර්ගත වෙන තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වටින මඟ පෙන්වීම් කිහිපයක්, සැපය ගෙනල්ලා දෙන කරුණු කිහිපයක් පිළිබඳව තමයි අද සාකච්ඡා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තියතා සුඛා. එහි අදහස් කළේ කුමක්ද? ලෝකයෙහි මවට උපස්ථාන කරන බවද සැපයට කරුණකි, පියාට උපස්ථාන කරන බවද සැපයට කරුණකි කියලා. මොකද පින්වතුනි, ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා පින කියලා කියන්නේ සැපයට කියන තව නමක් කියලා. සුඛස්සේතං අධිවචනං කියලා ධර්මයේ විවරණයක් තියෙනවා. පින යනු සැපයට තව නමක්. එතකොට මොකක්ද පින තුලදී සිද්ධ වෙන්නේ? චිත්තං හිත පුනාතීති පිරිසිදු වීම,
පුඤ්ඤං පින කියලා කියනවා. එතකොට හිත පිරිසිදු වෙන ක්‍රියාකාරකම් වලට අපි කියනවා පුණ්‍ය ක්‍රියා කියලා. කුසල ක්‍රියා කියලා. එතකොට ඒ උතුම් වූ පුණ්‍ය ක්‍රියාවන් තුලින් අපේ හිත පිරිසිදු වෙනකොට එය අපට මෙලොව සැපගෙන දෙන කාරණාවක් වෙනවා. ඒ වගේම සංසාරික වශයෙන්ුත් සැපගෙන දෙන කාරණාවක් වෙනවා. ඉතින් එවැනි උතුම් පින්කම් අතර අපට සැපය ගෙනල්ලා දෙන, අපට සුවයක් දැනෙන, සැනසීමක් දැනෙන ඊටාම උතුම් වූ කරුණු අතර, සැපගෙන දෙන කරුණු අතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ප්‍රධානයි සුඛා මතේයතා ලෝකේ, අම්මට උපස්ථාන කරන එක. ඒ වගේම පෙත්තේයතා සුඛා, තාත්තට උපස්ථාන කරන එක. බලන්න, සැපය ගෙනල්ලා දෙන වටින කරුණු දෙකක්. අම්මට උපස්ථාන කිරීමත් තාත්තට උපස්ථාන කිරීමත්. ඒ කිව්වේ මේ ලෝකේ අපේ හිත හොඳට පිරිසිදු කරගන්න පුළුවන්, නැත්නම් හොඳට අපිට පින්සිත කරගන්න පුළුවන් උතුම් පූජනීය වස්තුන් දෙකක් තමයි අපේ අම්මයි තාත්තයි කියලා කියන්නේ. අම්මට කරන උපස්ථාන වලින් අපේ හිත පිරිසිදු වෙනවා. තාත්තට කරන උපස්ථාන වලින් අපේ හිත පිරිසිදු වෙනවා. මොකද අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අපි උපස්ථාන කරන්න නම් අම්මා ගැන ද්වේෂය දුරු කරන්නම වෙනවා. තාත්තා ගැන ද්වේෂය දුරු කරන්නම වෙනවා. උපදවා ගන්න වෙන්නේ මොන සිතුවිලිද? මව් ගැන, පියා ගැන කරුණාව, මෛත්‍රිය, ඊටාම යහපත් කුසල සිතුවිලි අපිට උපදව ගන්නට පුළුවන්කම ලැබෙනවා මව්ට උපස්ථාන කරද්දී. මොකද ඒ සිතුවිලි නැතුව මවකට උපස්ථාන කරන්න බෑ. ලෝකෙට පේන චූටි දෙයක් ඉඳලා හිටලා කරත හැකි. හැබැයි අපට අපේ ජීවිත කාලේ පුළුවන් හැම අවස්ථාවකම අඛණ්ඩව තමන්ගේ මව්ට, තමන්ගේ පියාට උපස්ථාන කරන්න නම් කරුණාව කියන සිතුවිල්ල, වයෝවෘද්ධ වෙච්ච පියා ගැන, වයෝවෘද්ධ වෙච්ච මව් ගැන කරුණාව කියන සිතුවිල්ල උපදව ගන්න ඕනේ. ඒගොල්ලෝ දුර්වල වෙනකොට ඔබ කායිකව, මානසිකව, ආධ්‍යාත්මිකව, ලෞකිකව ඔබ බලවත් වෙනකොට, ඔබ දුර්වල තත්ත්වයට පත් වෙලා ඉන්න, කායිකවත්, ආර්ථිකවත්, ලෞකික ජීවිතේ දුර්වල වෙලා ඉන්න අම්මා ගැන, තාත්තා ගැන කාරුණික සිතුවිලි, අනුකම්පා සහගත සිතුවිලි ඔබ ඇති කර ගන්න ඕනි. එහෙම ඇති කර ගන්නකොට ඔබේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඔබේ හිත පවිත්‍ර වෙන්න පටන් ගන්නවා. එතකොට හිත කරුණාවෙන් පිරිසිදු වෙනකොට, අනුකම්පාවෙන් ඔබේ හිත පවිත්‍ර වෙනකොට ඒ හිත තුළ මහා සැනසෙල්ලක් දැනෙනවා. මම මගේ අම්මා මට කරපු සේවාවට, මට දීපු ජීවිතයට මම ඇය වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා කියලා හිතට සැනසෙල්ලක් දැනෙනවා. හිතට සැනසෙල්ලක් දැනෙනවා. මගේ පියා මං වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. එතකොට මගේ පියාට මං උපස්ථාන කරා කියලා. මම පියා දුකෙන් ඉන්න වෙලාවේ ඔහු සුවපත් කරන්නට, ඔහු කෙරෙහි කරුණාවෙන් මට කළ හැකි උපරිමය මම කරා කියලා හිතනකොට දරුවෙකුට විශාල සැපයක් මානසිකව විඳින්න පුළුවන්. ඒ සැප අපි ගන්න භෞතික උපකරණ වලින් ලැබෙන්නේ නැහැ. අම්මට සලකපු කෙනෙකුගේ හිතට දැනෙන සැපය, තාත්තට සලකන කෙනෙකුගේ හිතට දැනෙන සැපය, සුවය, එය ලොකු ගයක් තිබුණට දැනෙන එකක් නෙමෙයි. බොහෝම සුඛෝපභෝගී වාහනයක් තිබුණට ඒ සැපය, සුවය දැනෙන්නේ නැහැ. ඒ සැපය දැනෙන්නේ අම්මා තාත්තා කරුණාවෙන් බලා ගන්න කෙනෙකුට විතරයි. ඒ සැපත ඔබට අත්විඳින්න ඕන නම් ඔබ ප්‍රායෝගිකව, අවංකව, නිස්සරණාධ්‍යාසයෙන් ඔබේ මව් බලා ගන්න ඕන. කාරුණික සිතින්, අනුකම්පාවෙන් ඔබේ පියා බලා ගන්න ඕන. ඊළඟට
මෙත් සිටි මෛත්‍රියෙන් එකව ද්වේෂය පරාජයට පත් කරලා මෛත්‍රියෙන් ඔවුන්ගෙන් ඔබට සිද්ධ වෙච්ච සමහර අකටයුතු කමුත් ඇති. සමහර අකටයුතුකම් දෙමව්පියන්ගෙන් සිද්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. කෙලෙස් සහිත අය නිසා බොහෝ වෙලාවට එවැනි අකටයුතුකම් සිද්ධ වෙච්ච නිසා තමන්ට තමන්ගේ මව්ගෙන් හෝ පියාගෙන් හෝ තරහක් ද්වේෂයක් හිතේ ඉපදෙන අවස්ථා තියෙන්ට පුළුවන්. ඒක මේ නොවිය හැකි දෙයක් නෙමේ, විය හැකි එවැනි දේ. හැබැයි යම් කිසි කෙනෙක් ඒ ද්වේෂසිත දුරු කරගෙන, ඒ ද්වේෂසිත මැඩ පවත්වගෙන, ඒ ද්වේෂසිත පාලනය කරගෙන මගේ මව සුවපත් වේවා කියන හැඟීමෙන්, මගේ පියා සුවපත් වේවා කියන හැඟීමෙන්, මගේ මව සහ පියා නිදුක් වේවා කියන හැඟීමෙන්, මගේ මව සහ පියා නිරෝගී වේවා කියන හැඟීමෙන් ඔබ මව්ට පියාට මෙත් සිතින් යුක්ත උපස්ථාන කරනවා නම් ඔබව අපහසුතාවයට පත් කරන, ඔබව දුකට පත් කරන, ඔබට සැනසෙල්ල නැති කරන, ඔබට සැපය නැති කරන ඒ භයානක ද්වේෂසිත දුරු වීම නිසා ඔබට මහා සැපතක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රායෝගිකයි. මේ මොහොතේම ditta ධම්ම වේදනීය විදියට ඒ ආනිසංසය ඔබට ලැබෙනවා. ඔබ මව්ට උපස්ථාන කරනකොට ලැබෙන සැපය, පියාට උපස්ථාන කරනකොට ලැබෙන සැපය ඔබ මිය ගියාට පස්සේ ඊළඟ ආත්මිකදී ලැබෙන සැපයක් විතරක් නෙමෙයි. ඔබ ඔබගේ මනස දෙස හොඳට නිරීක්ෂණය කළොත්, ඔබ මව්ට උපස්ථාන කිරීමෙන්, පියාට උපස්ථාන කිරීමෙන් ඔබේ හිතට මහා සැනසීමක් උදා කරගන්න පුළුවන්. මම ඇත්තෝ මට කරපු උපකාරවලට පුළුවන් උපරිමයෙන් ප්‍රතිඋපකාර කරන්නට මං වීරිය කළා කියලා. අන්න ඒ හැඟීම මං ඔබට යෝජනා කරනවා ඔබ තුල ඇති කර ගන්න, ඔබ ඔවුන්ට උපස්ථාන කරන්න. ඒකයි බුදුහාමුදුරුවෝ වදාලේ සුඛාමත්තේයතා ලෝකේ. මව්ට උපස්ථාන කිරීම මහා සැපතකි කියලා. පෙත්තේයතා සුඛා අතෝ පෙත්තේයතා සුඛා. ඒ වගේම තාත්තට උපස්ථාන කිරීම සැපයක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒකයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සුඛා සාමඤ්ඤතා ලෝකේ. ශ්‍රමණයින් වහන්සේලාට පැවිද්දන්ට උපස්ථාන කිරීම. පැවිද්දන්ට උපස්ථාන කිරීම. එතකොට පැවිදි බව කියන එක හැම ශාසනයකම තියෙනවා. හැම ශාසනයකම. මෙතන ඒක අදහස් කරන්නේ මේ. හැම ආගමකම, හැම ලබ්ධියකම පැවිදි වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ කිව්වේ ඒ ආගම තුල නියෝජන කරන පූජ්‍ය හෝ පූජක පක්ෂයක් ඉන්නවා. අන්න ඒ දැන් ස්වාමීන් වහන්සේලා වැනි පූජ්‍ය පක්ෂයා ඉන්නවා. ඒ වගේම තවත් විවිධ ආකාරයේ ආගම් නියෝජනය කරන කතෝලික, හින්දු, ඉස්ලාම්, ජෛන මේ විදිහට විවිධ ආගමික කොටස් ඉන්නවා පැවිදි වෙච්ච අය. ඒගොල්ලෝ සාමාන්‍ය ලෞකික ජීවිතයක්ම නෙමෙයි, ගිහියෙක් විදියට නෙමෙයි ජීවත් වෙන්නේ. විශේෂ ආගමික ප්‍රතිපදාවක නියැලෙනවා. අන්න එවැනි ඇත්තන්ට උපස්ථාන කිරීමත් භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි සැපත ලෙස පෙන්වනවා. පැවිද්දන්ට උපස්ථාන කිරීම. එතන අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපස්ථාන කිරීම කියන එකම නෙමෙයි. මොකද ඒක පසුව සාකච්ඡා කරන වෙනම. බලන්ට අන්‍ය ආගමික ශාස්ත්‍රූවරයෙකුට උනත් උපස්ථාන කිරීම. අන්‍ය ශාසනයක පැවිදි වෙලා ඉන්න කෙනෙකුට ඒ ශාසනයේ ශ්‍රාවක පිරිස්, ඒ ශාසනයේ අනුගාමික පිරිස් උපස්ථාන කරනවා නම්, ඒ වගේම වෙන ශාසනයක කෙනෙක්ට උනත් තමන් උපස්ථානයක් කරනවා නම් ඒ තමන්ගේ ලබ්ධිය, තමන්ගේ ආගමික විශ්වාසය නෙමෙයි. ඒත් යම්කිසි ආගමික ප්‍රතිපදාවක් පුහුණු වෙන කෙනෙකුට කවුරු හරි කෙනෙක් පුංචි උපස්ථානයක් කරනවා නම් වතුර ටිකක් ගෙන විද්දීමෙන්,
ආහාර ටිකක් දීමෙන් හෝ වෙනත් වතාවතක් කරගන්න උදව් කිරීමෙන් හෝ ලෙඩ වෙලා නම් බෙහෙත් ටිකක් දීමෙන් හෝ නෑවීමෙන් කැවීමෙන් පෙවීමෙන් හෝ විවිධ උපස්ථාන ක්‍රම තියෙනවා. එතකොට අන්න එවැනි උපස්ථානයක් පැවිද්දන් වෙනුවෙන් ඔබ සිද්ධ කළොතින් එය ඔබට සැපයට කරුණක්. මොකද හේතුව ඔබ ඒ උපස්ථානය සිද්ධ කරන්නේ යම්කිසි ආකාරයකට ආධ්‍යාත්මික විමුක්තියක් හොයාගෙන යන පිරිසක් වෙනුවෙන්. ආධ්‍යාත්මික අරමුණක් ජයගන්ට උත්සාහ කරන ලෞකික ජීවිතයෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්ට හිතන පිරිසක් වෙනුවෙන් තමයි ඔබගේ ඒ කැපවීම. හරිම වටින එකක්. හරිම වටින එකක්. එනිසා මා ඔබට යෝජනා කරනවා ඔබගේ ජීවිතයේ ඒ සැපය විඳින්න. ඒ සැපය අත්විඳපු අය ඇති මේ දේශනාව අහන පිරිස අතරේ පැවිද්දෙකුට යමක් දීලා උදව්වක් කරලා උපකාරයක් කරලා යම් කිසි ආකාරයකට තමන්ගේ පැත්තෙන් යම් කටයුත්තක් කරගන්න දායකත්වය දීලා ඒ සතුට භුක්ති විඳපු අය ඇති. ඒ සැපය විඳපු අය ඇති. මේ ශාසනයේ ඒ ආනිසංසදායක උතුම් කටයුත්තක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. කිනම් පැවිද්දෙකුට උනත් කිනම් ශාසනයක පැවිද්දෙකුට උනත් ෆාදර් කෙනෙකුට වෙන්න පුළුවන්, නන් කෙනෙකුට වෙන්න පුළුවන්, පූසාරිතුමෙකුට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් මෞලවිතුමෙකුට වෙන්න පුළුවන්. ඒ කාට වුණත් ඒ ආගමික කොටස පැවිදි වෙච්ච බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ නම් ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු ජටිල පරිබ්‍රාජක ආජීවක විවිධ පැවිදි කණ්ඩායම් හිටියනේ. දැන් ඔය ජෛන මහවීරතුමාගේ ප්‍රධානම දායකයා තමයි උපාලි ගෘහපතියා. බුදුරජාණන් වහන්සේත් එක්ක කර්මය පිළිබඳව සංවාදයක් කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්ම කොටස ගැන පුදුම පැහැදීමක් ඇති වෙලා එතුමා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න හදනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනෝ නෑ. මාගාවට ඇවිත් ධර්මය අවබෝධ කරගත්තට කමක් නෑ. ඔබ ජෛන මහාවීරතුමාට ඔබේ පැරණි ගුරුවරයාට කරන උපස්ථාන ටික කරන්න. ඔබ ඔහුගේ ප්‍රධානම දායකයා. ඔබ මගේ ශාසනයට එකතු නුවණට කමක් නෑ. ඔබට අවශ්‍ය අවබෝධය ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ගහපති වගේ උපාලි සූත්‍රය එක කියනකොට කොච්චර ප්‍රඥාවක් තිබිච්ච මිනිස්සෙක්ද උපාලි ගෘහපතියා කියලාත් පේනවා. භාග්‍යවතුන් වහන්සේට එක්ක ඔහු සංවාදය කරන භාග්‍යවතුන් වහන්සේ පළවෙනි මූලික සංකල්පයක් දේශනා කරනකොටම ඔහුට අවබෝධ වෙනවා. හැබැයි ඔහුට ආස හිතෙනවා උන්වහන්සේගේ නුවණ කොච්චරද කියලා තේරුණාම තව තවත් අසිරිමත් කරුණු උන්වහන්සේගේ මුවින් අහන්ට උපාලි ගෘහපතියා ආස වෙනවා. ඉතින් තේරුණේ නෑ වගේ අමතර ප්‍රශ්න අහනවා. ඒ සූත්‍රේ පුරා හරි ලස්සනට ඒ කරුණු තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේම අවධාරණය කළා ඔහුට නෑ. ඔබ මගේ ශාසනයේ ඔහු දිගටම ඉල්ලීම් කරපු නිසා අන්තිමට කියනවා ඔබ මගේ ශාසනයේ ශ්‍රාවකෙක් වෙනවන් නම් ඔබ ජෛන ශාසනයට කරපු සියලු උදව් උපකාර ඒ විදියටම කරන්න පොරොන්දු වෙන්න ඕන කියලා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම ඔහු ඒ කියන්නේ ඒ පැවිද්දා සම්මාදිට්ඨිකෙක් නුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අන්නේ ලබ්ධියක ඉන්න පුළුවන්. අන්නේ ආගමික සංස්කෘතියක ඉන්න පුළුවන්. ඒත් ගෙවන්නේ පැවිදි ජීවිතයක්. මොකක්කෝ ආධ්‍යාත්මික අරමුණකට යන අය. ඒ අරමුණ සාර්ථක වෙනවද නැද්ද කියන එක නෙමේ කාරණාව. අරමුණක් තියෙනවා. දුකින් නිදහස් වෙන්න ඕන කියලා හිතපු අය, හිතන අය තාම එතෙන්ට ගියාද නැද්ද කියන එකක් නෙමේ වැදගත්. අන්න එවැනි අයට උපස්ථාන කිරීම සැපය ගෙනල්ලා දෙන කරුණක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට අතෝ
උන්වහන්සේ පෙන්වලා දෙනවා අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා පව් දුරු කළ නේද? පව් දුරු කළ බුදු පසේ බුදුවරයන්ට බුද්ධ ශ්‍රාවකයින්ට උපස්ථාන කිරීමද සැපයට කරුණකි. උන්වහන්සේ පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් උතුම් කියන්නේ බ්‍රහ්ම කියන තත්වයට පත්වෙච්ච, ඒ කියන්නේ එතන අදහස් කරන්නේ පෞදුරු කළ කියන එක. බ්‍රාහ්මණ කියන්නේ කවුද කියලා බාහිත පාප ධම්මෝසෝ බ්‍රාහ්මණෝ කියලා ධර්මයේ විග්‍රහයක් තියෙනවානේ. පව් බැහැර කළ, පව් දුරු කළ, සියලු අකුසලයන්ගෙන් නිදහස් වුණු කියන අර්ථයෙන් ඒ වචනේ යොදන්නේ. තාමුතුන් ශ්‍රේෂ්ඨතම තත්වයට පත්වෙච්ච අය. ඒ කවුද? බුදුරජාණන් වහන්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ, ඊළඟට මහරහතන් වහන්සේලා සහ එවැනි උතුම් වූ ඵලයක් ලබන්ට පුහුණු වෙන උත්තමයින් වහන්සේලා නේ. උත්තමයින් වහන්සේලාට උපස්ථාන කිරීම, උවටන් කිරීම ඊටාම ඉහළ සැපගෙන දෙන කරුණක් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි බුද්ධ උපස්ථානය කරන්න ඕන. ඔබ දකිනවනේ මේ පසුපසින් නේද? සෑම දිනකම උදෑසන මේ සේනාසනාධිකාරී අපේ සද්ධාවාස සායන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස සූදානම් කරනවා, සුද්ධ පවිත්‍ර කරනවා, පිරිසිදු කරනවා. දායක පිරිස එකතු වෙලා දානය සූදානම් කරාම අපි එකට බුද්ධ වන්දනාව සිද්ධ කරලා භාග්‍යවතුන් වහන්සේට ඒ වත සිද්ධ කරනවා මේ සේනාසනේ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. ඒත් අපි උතුම් බුදු ගුණ මෙනෙහි කරලා ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අපි උන්වහන්සේට කරන උපස්ථාන හිතින් මෙනෙහි කර කර අපි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ උපස්ථානයක් සිද්ධ කරනවා. සන්ධ්‍යායාමෙත් එහෙමයි. දහවලත් දානේ පූජා කරනවා. සන්ධ්‍යායාමයට ගිලම්පස බුද්ධ පූජා කරනවා. දවසට 3 වතාවක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනවා. ඇයි ස්වාමීන් වහන්සේලා පවා ඒ දේ කරන්නේ? දන්නවා ඒ මහා පිනක් කියලා. බුද්ධ උපස්ථානය කරලා බුද්ධ වන්දනාව කරලා ඉවර වෙනකොට මොන තරම් හිත පිරිසිදු වෙනවද? රාගය, ද්වේෂය, මෝහය මොන තරම්නම් යටපත් වෙලා තුනී වෙලා යනවද? අපගේ මනස තුළ ඊටාම යහපත් උතුම් සිතුවිලි කොච්චරනම් උපදිනවද? මොන තරම්නම් උතුම් සිතුවිලි උපදිනවද? ඒකයි බුද්ධ උපස්ථානයෙන් පින් සිද්ධ වෙනවා කියන්නේ. ඒක හරි ශ්‍රද්ධාවෙන් කරන්න ඕන. ඉහළ පැහැදීමකින් යුක්තව ඒ උතුම් ක්‍රියාව අපි සිද්ධ කරන්න ඕන. ඊළඟට අද මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා ඇති. ඒත් අපිට තාම මහරහතන් වහන්සේ කෙනෙක් කවුද කියලා අඳුනගන්න අපේ ඇස, අපේ නුවණැස තවම දියුණු නැති නිසා අපි සියලු මහා සංඝයාට උපස්ථාන කරන්නේ ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණ නියෝජනය කරන, ඥානය නියෝජනය කරන එවැනි උත්තමයෝ අතීතයේ හිටියා නම් ඒ සියලු උතුමන්ටත්, වර්තමානයේ වැඩ ඉන්න උතුමන්ටත්, අනාගතයේ පහළ වෙන උතුමන්ටත් මගේ උපස්ථාන වේවා කියන හැඟීමෙන්, මේ උපස්ථානයේ උන්වහන්සේලාගේ ගුණයටම පිදේවා කියන හැඟීමෙන් තමයි අපේ මහා සංඝයාට වතුර කෝප්පයක් හරි පිළිගන්වනකොට පිළිගන්වන්න ඕනි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කාය සාක්ෂියක් විදියට ඒක පිළිගන්න පුළුවන්. නමුත් අපේ චේතනාව තියෙන්න ඕන මේ උතුම් මහා සංඝ රත්නයටමයි කියන, මේ උපස්ථානයේ උතුම් මහා සංඝ රුවනටමයි කියන ඒ උතුම් රහත් ඵලයට ලැබපු, අනාගාමී ඵලය ලැබපු, සකෘදාගාමී ඵලය ලැබපු
සෝතාපන්න ඵලය ලැබපු. ඒ ඵල ලබන්න වීරිය කරන. එතකොට කියනවා අට්ඨ පුරිස පුද්ගලා. යුගල විදියට 4යි. පුද්ගලයෝ විදියට 8 දෙනයි. අට්ඨ පුරිස පුද්ගලා. අන්න ඒ උතුමන් වහන්සේලට මගේ උපස්ථානයේ වේවා කියන හැඟීමෙන් තමයි අපි මහා සංඝයාට පැන්කෝප්පයක් හරි පූජා කරනකොට ඒ කටයුතු සිද්ධ කරන්න ඕන. ඒ ඔබට මහා සැපතක් ගෙනල්ලා දෙන, මහා සැපතක් ගෙනල්ලා දෙන කරුණු ලෙස ධර්මයෙහි පෙන්වා දෙනවා. දේශනාවෙහි පෙන්වා දෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා, දේශනා කරනවා, සුඛං යාව ජරා සීලං. ශීලය ජරාව දක්වාම සැපයට කරුණකි. කියන්නේ සීලය කියන චෛතසිකය, උතුම් වූ ප්‍රතිපත්තිය, සීලය කියන උතුම් ධර්මය අප තුළ පුහුණු කර ගත්තොත් වයසට ගිහිල්ලා අන්තිම අඩියට එනකම්ම, අන්තිම අවස්ථාව දක්වාම කොච්චර වයසට ගිහිල්ලා හිටියත් ඒ ජරාව දක්වාම සීලය තමයි සැපය ගෙනල්ලා දෙන්නේ. එයයි හොඳටම වයෝවෘද්ධ වුණාට පස්සේ, හොඳටම දි รา පත් වුණාට පස්සේ අපෙන් කොහොමත් අකුසලයක් පාපයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අල්පයි. හැබැයි එතෙක් ඕනෑම වෙලාවක ඔබගෙන් මගෙන් දුස්සීලවන්තකමක්, අකුසලයක්, පාපයක් මතුවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතුවෙන්න පුළුවන්. ඒ හින්දා මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා, ඔබ වයසට ගිහින් සිල්වත් වෙන්න ඉන්න එපා. ඔබ තරුණ කාලෙදිම, ළමා කාලෙදිම, මැදිවියේදිම ඒ උතුම් සීලය, ප්‍රතිපත්තිගරුකකම කියන එක, නිවැරදි බව කියන එක ඔබ තුල දියුණු කරගන්න. එතකොට අන්න ඒ ආරක්ෂා කරගත්තු සීලවන්තකම වයසට යෑම දක්වාම ඔබ විවිධ දුකට පත් කරවන කරුණු වලින් බේරලා දෙයි. ප්‍රාණඝාතය කියන්නේ ඔබට සැපේ නැති කරන්න පුළුවන් කරුණක්නේ. සොරකම් කිරීම කියන්නේ ඔබට සැපය නැති කරලා දාන කරුණක්. වැරදි කාමයට යෑම සැපය නැති කරලා දාන කරුණක්. බොරු කීම සැපය නැති කරලා දාන කරුණක්. කෙනෙක් කියන්න පුළුවන් නෑ එහෙනම් ඔය ඕවා කරන අය සැපට ඉන්නේ කියලා. එවැනි තත්ත්වයටපත් වෙච්ච අය, එවැනි දේ කරන අය ඇතුලෙන් විඳවන විඳවිල්ල තන්නේ ඒගොල්ලෝ විතරනේ. අනිත් අයට පේන්නේ යාලට තියෙන වාහනයි, යාලට තියෙන ධන ධාන්‍යයි. ඒවනේ. ඒවනුවනේ ඔය කල්පනා කරන්නේ මෙච්චර ලොකු සැපතක් තියෙනවා. මේ ආදී මහා භවභෝග සම්පත් තියෙනවා ආදි වශයෙන්. ඒ හින්දා ඔබ තාම බුද්ධිමත් අවබෝධ කරගන්න. සැපය කියන්නේ අනවජ්‍ය සුඛයයි. දැන් මේ සීලවන්තකම තමයි අනවජ්‍ය සුඛ කිව්වේ. අනන සූත්‍රයේ අංගුත්තර නිකාය. එහි තියෙනනේ සැප 4: අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛ කිව්වේ මොකක්ද? පස්පව් දස අකුසල් නොකරමින් ජීවත් වෙන කෙනෙකුට ලැබෙන සැපය. තමන් නිවැරදි කියලා හිතනකොට ලැබෙන සැපය. තමන් කාටවත් අපරාධයක් කරලා නැහැ කියලා හිතනකොට ලැබෙන සැපය. අන්නේ සැපත අත්විඳින්න භාග්‍යවතුන් වහන්සේ ඔබට යෝජනා කරනවා. ඒක වයසට යෑම දක්වාම, වයසට ගියාට පස්සේ නෙමෙයි, වයසට යෑම දක්වාම හොඳට අපේ කය දුබල වෙනකම්ම අපි රකින්නේ, අපිව ආරක්ෂා කරන්නේ, අපට මානසික සුවය සැපය ගෙනල්ලා දෙන්නේ අපි ආරක්ෂා කරගෙන ඉන්න ප්‍රතිපත්ති නිසා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී මේ දේශනා කරන්නේ. ඒ සැපයත් ඔබට එතකොට විඳින්න පුළුවන් එකක්. දැන් මම මේ කියපු සැප සම්පත්
මේවා සල්ලි තියෙන අයටත් සල්ලි නැති අයටත් හැමෝටම අත්විඳින්න පුළුවන්ද බැරිද? අත්විඳින්න පුළුවන්. හැමෝටම පුළුවන්. මවුට පුළුවන් විදියට උපස්ථාන කිරීම, පියාට පුළුවන් විදියට උපස්ථාන කිරීම, ඕනම ආගමක ධර්මයක නියෝජනය කරන පැවිද්දන්ට උපස්ථාන කිරීම, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැන්කෝප්පයක් හරි පූජා කිරීම, මලක් පහනක් පූජා කිරීම, බුදු කුටිය පිරිසිදු කිරීම, ඒ වගේ උපස්ථානනේ. උතුම් මහා සංඝ රත්නය වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දම්පැන් පූජා කිරීම, සේනාසනවලට උපස්ථාන කිරීම, ඒ කටයුතු අපේ පින්වත් පිරිසට කරගන්න පුළුවන්. ඒවා මහා ධනයක් යන දේවල් නෙමෙයි. අල්ප ධනයක් ඇති අයටත් ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන් දේවල්. මේ සැප ගොඩාක් සල්ලි තියෙනකොට ලැබෙන දේවල් නෙමෙයි. හිතින් උදා කරගන්න දේවල්. හිතින් උදා කරගන්න සැප. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සීලවන්තකම කියන එක සත පහක්වත් යන එකක් නෙමෙයිනේ. හැබැයි කවුරු හරි කෙනෙක් සීලවන්තකම කියන එක දියුණු කරගත්තොත් එයාට වයසට යෑම දක්වාම මහා සැපතක් ගෙනල්ලා දෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඊළඟට මනාකොට පිහිටි ශ්‍රද්ධාව, මනාකොට පිහිටි සද්ධාව, සුඛා සද්ධා පතිට්ඨිතා. මනාව පිහිටව ගත්ත ශ්‍රද්ධාව මහා සැපතක් ලබා දෙන කරුණක් ලෙස, මහා සැපයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද එහෙම ඒක සැපයක් වෙන්නේ? ශ්‍රද්ධාව. අපි භාග්‍යවතුන් වහන්සේ ගැන තියෙන පැහැදීම හින්දා, සද්ධර්මය ගැන තියෙන පැහැදීම හින්දා මුළු ලෝකයම වරදකාරී ලෙස හැසිරෙද්දී භාග්‍යවතුන් වහන්සේ වැරදියයි වදාළ දේ නොකර ඉන්න කෙනා, භාග්‍යවතුන් වහන්සේ ගැන තියෙන පැහැදීම නිසා නොකර ඉන්න කෙනා, උන්වහන්සේගේ නුවණ ගැන සැකයක් නැතිකම නිසා ඒ දේ නොකර ඉන්න කෙනා මහා සැපයක් විඳිනවා. මම නම් ඒ අපරාධ කරන්නේ කියලා. මම නම් ඒ වැරදි කරන්නේ නැහැ. මොකද මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. මම ශ්‍රී සද්ධර්මයේ පුහුණු වෙන කෙනෙක්. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පුහුණු වෙමින් යන කෙනෙක්. ඒ නිසා මම නම් මේ අකුසල් කරන්නේ නැහැ. මොකද මගේ ධර්මයට අනුව, මා පිළිපදින දේශනාවට අනුව මේ වැරද්දක්. අන්න එතකොට එයා ආරක්ෂා වෙන්නේ මොකකින්ද? එයාගේ ශ්‍රද්ධාව හින්දා. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ශාසනේ? මේ ශාසනේ ශ්‍රද්ධා චෛතසිකයේදී පැහැදිලිවම පෙන්වලා දෙනවා. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ උතුම් වූ අවබෝධය ගැන තියෙන පැහැදීම. බුදු නුවණ ගැන, උතුම් බුද්ධ ඥානය ගැන, උතුම් බුදු ගුණය ගැන ඊටාම හොඳ පැහැදීමක්, ඉහළ පැහැදීමක් අපි අප තුළ දියුණු කරගත්තොතින් මතක තියාගන්න අපි පුදුම වාසනාවන්ත පිරිසක් වෙනවා. මොකද හේතුව අපේ විශ්වාසහින්දම අපි නොකරන දේවල් තියෙනවා. අපි දිගටම අඛණ්ඩව කරගෙන යන යහපත් දේවල් තියෙනවා. ඒවයි ප්‍රතිඵලය තමයි මොකක්ද? අපි සැපෙන් ඉන්නවා, සුවෙන් ඉන්නවා. ඔය අපේ ගම්වල, නගරවල තවමත් අපිට හම්බ වෙනවනේ. මහා ධනයක්, ඵලයක් මුකුත් නැහැ. හැබැයි හොඳ ශ්‍රද්ධා ධනයක් තියෙනවා. වයෝවෘද්ධ, ගුණවත් අත්තම්මල සියලා, තරුණ තරුණී කොච්චරනම් ඉන්නවද? ඒගොල්ලොන්ගේ හිත කොච්චර සාමෙන් තියනවද කියන එක, සැනසෙල්ලෙන් සහ සැපෙන් තියනවද කියන එක පේනවා. ඔවුන් ජීවත් වෙන ආකාරය, හැසිරෙන විදිය එක්ක හොඳට නිරීක්ෂණය කළොත්, දිගු කාලයක් දකිමින් කටයුතු කරොත්. මොකද හේතුව? මහා ධනවත්කමකින් නෙමෙයි. ඔවුන් දන්නවා ඔවුන්ගේ ශ්‍රද්ධාව තුළ ඔවුන් ස්ථාවරයි කියලා. ඔවුන් පිහිටලා ඉන්නේ හරි ධර්මයක කියලා.
ඔවුන් පිළිපදින්නේ නිවැරදි දේශනාවක් කියලා. ඒ සැපය තියෙනවා. මොකද ශ්‍රද්ධාව කියන්නේ මහා ධනයක් ලෙස දේශනාවේ පෙන්නලා තියෙනවා. ඒ ධනවත්කම තියෙනකොට කොච්චරද මිල මුදල් තියෙන්නේ කියන එක තරම් වැදගත් කරුණක් වෙන්නේ නැහැ. වැදගත් දේ වෙන්නේ තමන්ගේ විශ්වාසය, තමන්ගේ පැහැදීම. ඒ තුල තාම සතුටින් නිර්වද්‍යව ජීවත් වෙන බොහෝ දෙනෙක් තාමත් ලෝකෙ ඉතුරුයි. අපේ බෞද්ධ පිරිස් අතර තවම එවැනි පිරිස් ඉන්නවා. ඒ අය නිසා තමයි මේ ලෝකය තවමත් යහපත් තැනක් ලෙස තියෙන්නේ. එවැනි ගුණ වගාවක් තියෙන මිනිස්සු නිසා. ඔබත් ඒ උතුම් වූ ශ්‍රද්ධාව නැමැති ධර්මය ඔබ තුල දියුණු කරගෙන ඒ සැපත අත්විඳින කෙනෙකු බවට පත්වෙන්න කියලා මා යෝජනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ප්‍රඥාව ලැබීම සැපයට කරුණකි. ඒ කිව්වේ දේවල් අවබෝධ වෙන එක, නුවණ ලැබෙන එක. මොන තරම්නම් සැපතක්ද? නුවණක් ලැබෙන එක, ප්‍රඥාව තියෙන එක කොච්චර ලොකු සැපයක්ද? ඒ කිව්වේ ගොඩාක් දේවල් තියෙන කෙනෙකුට ඒ දේවල් අනිත්‍යයි නේද කියන ඥාණය නැත්තම්, ඒ දේවල් මමය මගේ කියලා සදාකාලිකව තියාගන්න බැහැ කියන ඒ උතුම් ඥාණය යම්කිසි කෙනෙකුට පහළ වෙලා තිබුණොත් අන්න ඒ තැනත්තා ඒ මහා ධනය මැද සැපෙන් ඉන්නවා. ඒ ඇයි? අහිමි වෙන බව දැනගෙනම සැපෙන් ඉන්නවා. සදාකාලිකව තියාගන්න බැරි බව දැනගෙනම සැපෙන් ඉන්නවා. අනිත් අය ටික දවසක් අල්ප කාලයක් ඒ දේවල් ආස්වාද විඳිනවා. හැබැයි පස්සේ ඒ ආස්වාද කරපු දේවල් වල ආදීනමය මතුවෙනකොට, එය විපරිණාම තත්වයට පත් වෙනකොට, අඤ්ඤත භාවි තත්වයට පත් වෙනකොට, අනිච්ච තත්වයට පත් වෙනකොට අන්න විඳවන්න පටන් ගන්නවා. දුකට පත් වෙන්න පටන් ගන්නවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ප්‍රඥාව තියෙනවා නම් කෙනෙකුට, නුවණ තියෙනවා නම් සුකෝ පඤ්ඤාය පටිලාභෝ, සුකෝ පඤ්ඤාය පටිලාභෝ. ඒක මහා සැපතක් කියලා. මහා සැපතක්. ඒ සැපය අපේ පින්වත් පිරිස විඳින්න ඕනේ. අඩුම ඇතිවීම සහ නැතිවීම පිළිබඳවවත් නුවණ දිනු කර ගන්න ඕනේ. දේවල් ඇති වෙන්නේ හේතු නිසා, ප්‍රත්‍ය නිසා. ඒ ඇති වෙච්ච දේවල් ටික කාලයක් ඒ හේතු ප්‍රත්‍ය එක්ක වෙනස් වෙවි පැවතිලා ඊළඟට භංග නැති වී යන බව, හේතු නැතිවීමෙන්ම නැති වී යන බව, ඒ ඇතිවීම සහ නැතිවීම පිළිබඳව උතුම් නුවණ යම්කිසි කෙනෙක් දියුණු කරගත්තොත් එයා ලාභයේදීත් සැපෙන් ඉන්නවා, අලාභයේදීත් සැපෙන් ඉන්නවා. කීර්තියේදීත් සැපෙන් ඉන්නවා, අපකීර්තියේදීත් සැපෙන් ඉන්නවා. සතුටින් ඉන්නවා, සොම්නසින් ඉන්නවා. ඒ මොකද එයා ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක්. අපේ අනුවණකම් නිසා අපි කොච්චර දුක් විඳිනවද? අනුවණකම් ඉඳලා අපි අනුවණව හිතපු ඉඳලා, අනුවණව වැඩ කරපු නිසා, අනුවණකමින් කතා කරපු නිසා අපි කොච්චර දුක් විඳලා තියෙද? කොච්චර දුක් විඳිනවද? මොනතරම් ප්‍රශ්න ඇති කරගෙන තියනවද? ඔබට සංසාර ගමනේ නුවණ ලැබුණොත් සල්ලි ලැබුණා වගේ තමයි. නුවණ ලැබුණොත් මහා භවභෝග සම්පත් ඔක්කොම ලැබුණාට වඩා වටිනවා. මොකද නුවණ නැති මිනිහට නැණික් ලැබුණත් ඒ මිනිහා සැපක් විඳින්නේ නැහැ. ප්‍රශ්නම දා ගන්නවා. අනවශ්‍ය කරදරම පටලව ගන්නවා.
ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඥානවන්තකම තමයි ලොකුම රත්නය ලොකුම මැණික කියලා පඤ්ඤා නරාණං රතනං කියලා වදාළේ. නුවණැතිකම ඥානය තමයි ලොකුම රත්නය ලොකුම මැණික. එහින්දා මා ඔබට මේ දේශනාව මත පදනම් වෙලා යෝජනා කරන ඔබ ප්‍රඥාව දියුණු කරගන්න. ඒකට තියෙනවා සුත්තමය අහන් ඉන්න. චින්තාමය හොඳට මෙනෙහි කරන්න හොඳට හිතන්න. භාවනාමය ඔබ අවබෝධ කරගන්න දේවල් ප්‍රායෝගිකව පුහුණු කරන්න වඩන්න. ඔය තුන් ආකාරයෙන්ම නුවණ දියුණු වෙනවා. ඔය තුන් ආකාරයෙන්ම නුවණ දියුණු වෙනවා. ඒ ඥානෙ දියුණු වෙන්න දේවල් අවබෝධ වෙනකොට පුදුම සතුටක් දැනෙනවා. මම මෙච්චර කල් හිටි කොච්චර කලවරකද කියලා. ඒකනේ සමහර අය භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අවසන් වෙනකොට අභික්ඛන්තම් භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය. බොහොම ලස්සනයි භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ. හරිම උතුම් හරිම ආකර්ශනීයයි. හරියට යටිකුරු කරලා තිබිච්ච භාජනයක් උඩුකුරු කළා වගේ හරිම විශාල දෙයක් අවබෝධ වුණා. වහල තිබිච්ච එකක් විවර කළා වගේ. මූලස්සවා මග්ගං ආචික්කේය. මම මුලා වෙලා ඉඳපු කෙනෙකුට හරියට පාර පෙන්නුවා පාර හම්බුණා වගේ. ඒ ඵල කරලා තියෙන්නේ මොකක්ද? බොහෝ දේශනා අවසානයේ ශ්‍රාවක ප්‍රතිචාරය අපි දකිනවනේ. එයාට ඒ නුවණ ලැබුණට පස්සේ දැනිච්ච සැපේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ දේශනාවක් ඉවර වෙනකොට එයාට ආපු නේ මහා සුවය තමයි ඒ එළියට දාලා තියෙන්නේ ඒ වචන වලින්. ඒකයි කිව්වේ ප්‍රඥාව මහා සැපතක් කියලා. නුවණ මහා සැපතක්. නුවණ මහා සැපතක්. සරලව කිව්වොත් අපි රැවටිලා එක එක්කෙනාට අහු වෙලා ඉඳපුවා. අපිට යම් වෙලාවක තේරෙන කොටත් කොච්චර ලොකු සැපයක්ද නේ. දැන් හරි තේරුණු එක ලොකු දෙයක් කියලා හිතට සැනසෙල්ලක් එන්නේ නැද්ද? ලොකු දෙයක් ඔය මට්ටමේදී හරි ඇත්ත දැනගත්තු එක කියලා. ඒ මොකද්ද? නුවණ ලැබුණු එක. ඒ හින්දා ඥානය ලැබෙන එක මහා සැපතක්. මහා සැපතක් ඒක. ඒක න ඔබ හොඳට අවබෝධ කරගන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඔබට සැපයන් අතර පාපස්සකාරණං සුඛං පාපස්සාකරණං සුඛං. ඒ කිව්වේ යම් කිසි කෙනෙක් පව් නොකිරීම පාපස්ස අකරණං පව් නොකිරීම මහා සැපතක් කියලා. පව් නොකිරීම මහා සැපතක් කියලා. ඒ කිව්වේ නැවතත් අර මුලින් කියපු කරුණක්මයි. එනම් සීලවන්ත වෙඳීම. නිවැරදිව ඉඳීම. යහපත්ව ඉඳීම. කාටවත් අයුක්තියක් අසාධාරණයක් කරන්නේ නැතුව ඉඳීම. තමන්ගේ දවස ගෙවෙද්දි කාටවත් අවැඩක් කරන්නේ නැතුව ඉඳීම. ඔය සැප එකක්වත් එළිය තැනකින් නම් ගන්න නෑ. ගොඩාක් ධනය හම්බ කරගත්තට ඔය සැප එකක්වත් ලබන්න බෑ. මේ ඔක්කොම මානසික යහපත් භාවය මත, කායික යහපත් භාවය මත, වාචසික යහපත් භාවය මත, ඊටාම උතුම් ප්‍රබුද්ධ සිතුවිලි මත පදනම් වෙලා අපි ඇති කරගනු ලබන චර්යාත්මක වෙනසකින් අප තුළ දියුණු වෙන දේවල්. ඒවා අකණ්ඩව අපට අපේ ජීවිතේ යහවත්කාලීන කරගනිමින් ඒ සැපත වඩා වර්ධනය කරගනිමින් අකණ්ඩව ගමනක් යන්න පුළුවන් දේවල්. මහා සැනසෙල්ලකින් ජීවිතය ගත කරන්න පුළුවන් දේවල්. ඔබට ඒ උතුම් වූ සැපත් අත්විඳින්න මේ දේශනාවෙන් ඔබ උද්‍යෝගිමත් වේවා කියන එක තමයි මේ දේශනාව කරලා දෙද්දි මගේ හැඟීම, මගේ අපේක්ෂාව. මෙවැනි සැපත් විඳින්න, මෙවැනි සුවයන් අත්විඳින කෙනෙකු බවට පත් වෙන්න ඔබ උද්‍යෝගිමත් වෙන්න කියන එක තමයි මම ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ තවත් සැපයන් කීපයක් දේශනා කළා. මම කැමති ඒ කරුණුත් ඔබට කියලා දෙන්න. සුඛෝ බුද්ධානං උප්පාදෝ
ඒක බහලා තියෙනවා. බුදු උපත මහා සැපයක් කියලා. බුදු උපත මහා සැපයක් කියලා. දැන් බලන්න අනේපිඬු සිටුතුමාට දැනගන්ට ලැබුණනේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා. ඒ වචනේ අහපු ගමන් එයාට දැන් ඒ වචනේ බුදුහාමුදුරු මුණ ගැහිලා නැහැ. පහළ වෙලා කියන වචනේ ඒ වැකිය අහපු ගමන් ඇතිවෙච්ච සතුට කොච්චරද කියනවා නම් ඊට පහුවෙනිදට උන්වහන්සේව බලන්ට යනකම් නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ එතුමාට. බුදු උපතක් කියන්නේ මහා සැපයක්. මහා සැපයක්. මේ පසුගිය වෙසක් පොයදා අපි හැමෝම සැමරුවේ උතුම් බුදු උපත. මොකද ඒ බුදු උපතක් මහා සැපයක්. බුදුවරයෙකුගේ මුවින් කවදාවක්වත් කායිකව වාචසිකව මානසිකව කිසිවෙකුට අකටයුත්තක් කරන්නට යෝජනා වෙනවද? නැහැ. කිසිවෙකු මේ සසර දුකට ඇද දමන ධර්මයක් දේශනා කරනවද? නැහැ. කිසිවෙකු මෙලොව දුකට ඇද දමන වචනයක් දේශනා වෙනවද? නැහැ. උතුම් බුදුවරයෙක් පහළ වෙච්ච නිසා උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේ දේශනා කරද්දිත් වෙනයම් ගිහි පැවිදි කෙනෙකු විසින් මඟ පෙන්වද්දිත් ඒ ධර්මයේ තුලින් සමාජයට ලැබෙන්නේ සැපයක්මයි, සැනසෙල්ලක්මයි, සාමයමයි, යහපතමයි. එක හාමුදුරු කෙනෙකුටවත් දේශනා කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම කරුණු වලින් කාටවත් කරදරකාරී, හිංසාකාරී, පීඩාකාරී, වරදකාරී කටයුතු කරන්න බෑ. මොකද ඒ ධර්මය එහෙම නැහැ. මේ විශ්වයම සුවපත් කරන උතුම් ධර්මයක් ලෙස මහා නුවණැත්තන් විසින් මේ ධර්මය පිළිගනිමින් තිබෙන්නේ. අන්‍ය ආගමිකයෝ පවා මේ තථාගත දේශනාව මේ ලෝකයට මහා සැනසෙල්ලක් ගෙනල්ලා දෙන ධර්මයක් ලෙස අගයමින් තියෙන්නේ. තමන්ගේ ආගම තුල ඉඳියත් මෙවැනි ධර්මයන් ශ්‍රවණය කරමින් පිළිපදිමින් ඉන්නේ ඇයි? ඒ බුදු උපත නිසා ඉපදුනේ ධර්මයනේ. බුදු උපත කියන්නේ මොකක්ද? අවබෝධයේ උපත. අවබෝධයෙන් ඉපදුනේ බෝධීන් වහන්සේ ගාවදී. අවබෝධයේ ඉපදුනේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හිටියා. ගිහියෙක් ලෙස හිටියා, පැවිද්දෙක් ලෙස හිටියා. හැබැයි අවබෝධයේ ඉපදුනා, බුද්ධ තත්වයට පත් වුණා, උතුම් බුදු බව ලැබුවා. අන්නේ උතුම් බුද්ධ තත්වයට පත් වෙනකොට ඒ උත්තමයා ඒ උතුම් අවබෝධයට පත් වෙච්ච නිසා අද අපි මෙවැනි ධර්මයක් ඉගෙනගෙන අපේ පරලෝ ජීවිතය සැපවත් කරගන්න, අපේ මෙලොව ජීවිතය සැපවත් කරගන්න මාර්ගය පාදා ගන්නේ නැද්ද? ඉතින් බුදු උපත කියන්නේ මුළු ලෝකයාටම සැපත ගෙනල්ලා දීපු එකක් නෙමෙයිද? මේ ලෝකේ මිලියන ගණනක් බෞද්ධ පිරිස් ඉන්නවා. ඒ බෞද්ධ පිරිස් ඇති කරගන්නට එදාවත් අදවත් හෙටවත් කිසිදු යුද්ධයක් ඇති කරලා බෑ. යුද්ධ වැදිලා ධර්මය පිළිගන්වන්න කියලා ඝාතන කරලා නෑ. එදා මෙදා තුර මේ ධර්මය ප්‍රචලිත වෙන්නේ කියලා දෙනවා. අහන අය අවබෝධ වුණොත්, ප්‍රත්‍යක්ෂ වුණොත් පිළිපදිනවා, පුහුණු වෙනවා. එච්චරයි. ඒ නිසා බුදු උපත, අවබෝධයේ උපත කියන්නේ, ඒ උතුම් බුද්ධෝත්පත්තිය කියන්නේ මේ ලෝක ධාතුවටම මහා සැනසෙල්ලක් ගෙනල්ලා දීපු දෙයක්. මිනිස්සෙයින්ට විතරක් නෙමෙයි, අපේ දහමේ තියෙන විස්තර විවරණ අනුව දෙවියන්ට, බ්‍රහ්මයින්ට, සතරපායික සත්වයෝ පවා මේ ධර්මයේ නිසා සුවපත් වෙන බව, බුදු උපතක් නිසා සුවපත් වෙන බව දේශනාවේ සඳහන් වෙනවා. ඒ ඔබ අවබෝධ කරගන්න. ඊළඟ කාරණේ
භාග්‍යවතුන් වහන්සේ දේශනා කර සුඛා සද්ධම්ම දේශනා. සද්ධර්මය අහන එක දේශනා කරන එක සැපයක්. මම දවසේ සතුටින්ම ඉන්න වෙලාව තමයි බණ කියන වෙලාව. ධර්මය කියලා දෙන වෙලාව. සතුටින්ම ඉන්න වෙලාව. කොච්චර අවිවේකී දවසක් වුණත් ධර්ම දේශනාවක් කරනකොට දැනෙන සැපය, ඒ සැනසිල්ල, ඒ සුවය ඒවා විග්‍රහ කරන්න වචන නැහැ. කෙනෙකුට දෙයක් කියලා දෙනකොට ඔක්කොම මහන්සි ඉවරයි. තෙහෙට්ටුව ඉවරයි. ඒ තමයි මේ ධර්මයේ තියෙන ශක්තිය. මේ උතුම් ධර්ම කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරනකොට ඇතුලේ ඇතිවෙන මහා සෝමනස සහගත ඥාන සම්පයුක්ත සිතුවිලි දාමය මහා සැනසිල්ලක් ගෙනල්ලා දෙනවා. මොකද ඒ ධර්මය ඇතුලින් අවබෝධ කරමින් හිතින් එය විචාරමින් ධර්මයේ පිළිබඳවම විතර්කයන් ගොඩනංවමින් දේශනාවන් කරනකොට මහා සැපයක්. මොකද හිතේ පූර්ණ ඒකාග්‍රතාවයක්. සාමාන්‍ය දෙයක් කරද්දි කොච්චර හිත විසිරෙනවද? හැබැයි දේශනාවක් කරනකොට ඒ දේශනාව මුල ඉඳලා අගට ඉවර වෙනකම්ම අඛණ්ඩව හිත පවතින්නේ මහා ධම්මානුපස්සනාවකින්. එය මහා සැපතක්. භාවනාමය සිත්නේ වැඩෙන්නේ දේශනා පවත්වනකොට. පුදුම විදියට හිත තුළ මේ දහම එක්කම විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා මේ සියල්ලම දියුණු වෙනවනේ දේශනාවක් සිද්ධ කරනකොට. ඒකයි මහා සැපයක් දැනෙන්නේ. ඒ අහනකොටත් දැනෙනවා කියලා මම දන්නවා. මොකද මම බණ අහන නිසා හැමදාම ටික වෙලාවක් හරි සරනම් පැයක් මහනවා. දැනුත් විනාඩි 10ක් 15ක් හරි දිනපතා මම ධර්ම කරුණක් අහනවා. ඒ සැපය අනවබෝධ වෙලා තිබිච්ච දෙයක් අවබෝධ වෙනකොට, අවබෝධ වෙලා තිබිච්ච දෙයක් තවත් අවබෝධ වෙනකොට දැනෙන සැපය එය මහා විශාල එකක්. ඒ සැපය විඳින කෙනෙකු බවට ඔබ පත්වෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා සුඛා සංඝස්ස සාමග්ගී. සංඝයාගේ සැපය සමගිය සැපයට කරුණක් කියලා. සංඝයාගේ සමගිය සැපයට කරුණක් කියලා. සංඝයා ධර්ම විනය සම්බන්ධව ભેද බින්නතා නැත්තම්, ධර්ම විනය සම්බන්ධව එකඟ වූ සිත් ඇති අය නම්, ධර්ම විනයේදී සංඝයාගේ ඒකාත්මික බවක් තිබෙනවා නම්, කලකෝලහල නැතිනම්, වාද විවාද නැතිනම්, රණ්ඩු සරුවල් නැතිනම් එය සැපයක්. ශ්‍රාවක පිරිසටත් මහ සැපයක්. ඒ පැවිද්දෝ අතර ඉන්න ඒ පැවිදි පිරිසටත් එකිනෙකාටත් මහ සැපයක්. සංඝයා ભેද වෙලා එකිනෙකාට චෝදනා කරගනිමින්, දොස් පවර ගනිමින්, අවියමෝරාගෙන වාද විවාද කරගනිමින් කටයුතු කරනකොට දාර්ශනික සංවාද තිබීම අත්‍යවශ්‍යයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් නින්දා පහස කරගනිමින් පැවිද්දෝ ભેද බින්න වුණොත් එය ශාසනයේ ඉන්න පිරිසට වගේම මේ ශාසනය අනුගමනය කරන පිරිසටත් මහා අසහනයක්. ඇයි මේ කියලා හිතෙනවා. ඒක මහා අතෘප්තියට හේතුවක් වෙනවා. එය පැවිද්දන්ට අදාළ කාරණයක්. පැවිද්දෝ හිතිය යුතු දෙයක්. ගිහියන්ට ඉතින් ඒව වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි සංඝයා
ભેද වෙලා කටයුතු කරනවා පේන වෙලාවල් වලදී එක පැත්තක්ක් ගන්නෙ නැතුව ඒ ඇත්තන්ටම සමගි වෙන්න ඉඩ දෙන එක. ඒවට හූමිටි තිය තියා උල්පන් දන් දීම වෙනුවට ගිහියෝ කළ යුතු දේ තමයි පුළුවන් උපරිම දේ නේ. උපරිම දේ සමගි වෙන්න කියන ඉල්ලීම කරමින් එහෙම සමගි වෙන්නේ නැත්තම් ඈත් වෙලා සමගි වෙනකන් ඒ අයට හිතන්ඩ නිදහසේ සලස්සන එක නැතුව හෝමිටි තියෙන එක උල්පන් දන් දෙන එක නෙමෙයි. ඒක නොකළ යුතුයි. පුළුවන් තරම් සමගී අගය ගැන ඒ වෙලාවට ඔබ මතු කරන්නට ඕන. ඔබ ගිහියෙක් වුණත් ඔබ මතු කරන්නට ඕන සමගී අගය. මොකද මේ ශාසනයේ ඒ අගය කළා තියෙන භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සමගි වූවන්ට තපස නැත්නම් සීලයම තපසම ඉවසීමම මහා සැපයක් කියලා. හොඳයි. මෙච්චර වෙලා ඔබ ඉගෙන ගත්තා සැප ලැබෙන කරුණු. සැප විඳින්නට ආසායට. මේ කරුණු ටික මං විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම කරුණු 12ක් විතර මම ඔබට සඳහන් කළා. මම හිතන්නේ කරුණු 12ක් විතර. මේ කරුණු ඔබට මහා සැපතක් ලබා ගන්නට උපකාර වන උතුම් ධර්ම බවට නිසක වශයෙන්ම පත්වේවි. ඒ නිසා ඔබ මේ ධර්ම කොටස් ඔබේ ජීවිතයට ගන්න. අති උතුම් අපවත් වී වදාළ රේරුකාණේ නායක හමුදුරුවෝ තථාගත දේශනාවේ විවිධ තැන්වල සඳහන් වුණු මේ සැපය ගෙනල්ලා දෙන කරුණු බුද්ධ නීති සංග්‍රහය තුල සංග්‍රහ කරලා තියෙනවා. ඒ කරුණු ඇසුරෙන් තමයි ඔබට අද දේශනාවේදී සැප විඳින්න හේතු වෙන ටිකක් ධර්ම ටිකක් සාකච්ඡා කළේ. මං හිතන ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. අපේ සංජීව හේරත් මැතිතුමාටත් අද ජන්මදින සමරන නායනාදරී බන්නහැක මැතිනියටත් සතුට වෙන්න පුළුවන්. තමන්ටත් ඔබතුමියලටත් ඔබතුමාටත් දරුවන්ටත් සැපත ලබා ගන්නට මේ ධර්ම කොටස උපකාරවත් කර ගන්නට පුළුවන්. ඉතින් ඔබලාගේ උපන්දින සමරමින් අද යෙදෙන ඒ වගේම හසිදු මහෝද හේරත් පුතාගේ ජන්මදිනය 6 වෙනිදා ජුනි මාසේ අදීශ උවසර හේතත් පුතා මේ අයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම දෙපාර්ශවයේම සුජීවත්ව සිටින ආදරණීය මව්වරු දෙපළට ඒ වගේම ගුණරත්න හේරත් පියාණන්ට කපිල සම්පත් ගයන් ඒ ආදරණීය සහෝදරයන්ට මේදිනී පුෂ්පිකා ලක්ෂිකා කියන සහෝදරියන්ට සහ ඒ අයගේ දුවා දරුවන්ටත් ඒ වගේම මේ උතුම් පින්කමට නන් අයුරින් උදව්පකාර කරපු සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ දායක පිරිසට වගේම ඔබටත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් අපි මේ කාලේ වැඩ සිටින මේ ජපානයේ මේ රටවාසීන්ටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. මේ වසංගත තත්වයෙන් කාටවත් කරදරයක් බාධකයක් නොවේවා. උපන්දින සමරන ඒ නෝනා මහත්මියට වගේ මේ පුතුණුවන් වරුන්ට සියලුම යහපත උදා වේවා. රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු පවුණු වේවා. අද උතුම් වූ දාන පින්කම් සඳහා ආරණිකේතන සේනාසනයේ දායකත්වයේ ගැනීමෙන් ලැබපු ආනිසංසද උදේ දහවල් දාන සඳහා දායකත්වයේ ගැනීමෙන් ලැබපු ආනිසංසද දෙවියෝ අත්කරගෙන ඒ ආශිර්වාද සලසත්වා දෙවියෝද මේ උතුම් පින් අනුමෝදන් වේ උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම පරලෝසපත් නිස්සංක නෝමන් විමල් බන්නහැක හා එච්.එම්. අප්පුහාමි කියන ආදරණීය පියාණන් වහන්සේලා ශ්‍රේලතා අධිකාරී ඩිංගිරි අම්මා කියන මව්වරු කුමුදු බන්නහැක සොහොයුරිය ඇතුළු ඇහැලගොල්ල සහෝදරියටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් හේරත් මහත්මාගෙත් බන්නහැක නෝනා මහත්මියගෙත් දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට වගේම මේ වසංගතය නිසා ලංකාවේ දිනෙන් දින මිය යෑම් ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. ඒ සියලුම මිය ගියපු දෙනාටත් ඒ වගේම ලෝකවාසී මිය ගියපු මේ වසංගතයේ ලක්ෂ සංඛ්‍යාත මිලියන ගණනක් ජනතාවටත් මේ පින් අත්වේවා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඒ පින්වත් දායක පිරිස අද උපන්දින සමරන ඒ හේරත් පවුලේ බන්නහැක පවුලේ ඒ පින්වත් පිරිසට වගේම ඔබටත්
මෙලොව පරලොව සැනසෙල්ල උදා වේවා. අපට මේ උතුම් පින් කටයුතු කරමින් මේ කාලේ මගේ අධ්‍යාපන කටයුතු වලට ජපානයේ සිත කෙරෙන උපකාරවත් වෙන අපේ සේනාසනාධිපති ෆුජි සුගත සේනාසනය, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය කියන සේනාසනාධිපති පූජනීය සුදම්ම සායන් වහන්සේ, ඒ වගේම සේනාසනාධිකාරී සදාවා සායන් වහන්සේ ඇතුළු පූජනීය සායන් වහන්සේලටත් මේ රටේ අපට උපස්ථාන කරන සියලුම සත්පුරුෂ දායක කාරකාදීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. ඉක්මන් භවයකදී අපිට නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරම්ති තී. සියලු ලෝකවාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි.